නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නා චින්තයන්තු පුරිසෝ විශේෂ මධිගච්ඡති තී. පින්වත්නි, සිතන්නේ නැති තැනැත්තා කවදාවත් විශේෂත්වයකට විශේෂ දියුණුවකට පත්වන්නේ නැහැ කියලා කිව්වා. කෙනෙකු විශේෂත්වයකට පත්වන්නට නම් ඒ අතන් දරාගෙන ඉන්න දෘෂ්ටි ග්‍රහණයෙන් මිදිලා සිතීමට යොමු වන්නට ඕනේ. සිතීමේ ශක්තිය තමයි කෙනෙකුගේ බුද්ධි වර්ධනය ඇති කරන්නේ. ඒ සිතීමත් කෙනෙකුට ඕන ආකාරයට හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙම අනුශාසනා කළ නැහැ. හිතන්නට කියලා තියෙන ක්‍රමයකුත් තියෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිතන්නට කියලා. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ හේතු සංසන්දනය කරලා හේතු ප්‍රත්‍යයන් දැනගෙන ඒ අනුව සිතීමයි. අපි හිතමු තමන්ට විපතක් කරදරයක් දුකක් වෙනවා නම් ඒකේ තමන් හිතන්න ඕනේ ඇයි මේ දුක මේ විපත මේ කරදරය සිද්ධ වෙන්නේ, මේකට හේතු උනේ මොනවද? ඊගාවටම සපතක් වෙනවා නම් ඒ සපතට හේතු වෙන්නේ මොකද්ද කියලා මේ කාරණා විමසන්නට ඕනේ. බුදුදහම ඇවිල්ලා හේතු ප්‍රත්‍යයන් මුල් කරලා තියෙන ආගමක්. නැත්නම් අපි කියනවා පටිච්ච සමුප්පන්න ධර්මයන්ගෙන් යුක්තයි කියලා. හැම දෙයක්ම සිද්ධ වෙන්න හේතුන් තියෙනවා. එක හේතුවක් නිසා මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. හේතු කීපයක් තියෙන්න පුළුවන්. සමහරට නානා හේතු වෙන්න පුළුවන් මේ යමක් සිද්ධ වෙන්නට තියෙන. දැන් අපේ සිතීමේ ශක්තිය වර්ධනය කරන්නට යම් උත්සාහයක් ගත්තේ නැත්නම් අපට අපේ මේ යන මාර්ග දිහා බලනකොට මේ අපි කියන අය විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ කියන ඇත්තෝ මහා විනාශයකට පත් වෙන්නට ආසන්නයේම ඉන්නවා. හැබැයි ඒ බවක් සිංහල බෞද්ධ ඇත්තන්ට තේරෙන්නේ නැහැ. දැන් මම මෙහෙම සිංහල බෞද්ධ කියන වචනේ මම යොදනවා. මම යොදපුවාම සමහරක් දෙනාට ඒක හරිය අමාරුයි. සිංහල බෞද්ධ කියලා කියනකොට පින්වත්නි, මම සිංහල බෞද්ධ කියලා කියනකොට ඒකෙන් දැනගන්න මම අබෞද්ධයත් කොම් කළා නෑ. නමුත් මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම එක්තරා කොටසකගේ පරිහානියක් පිළිබඳව. අපි හිතමු ඇයි ඒකට හේතුව? දැන් අපි හිතමු මේ රටේ ඉන්නවා දෙමළ ඇත්තෝ. දෙමළ ඇත්තන් ගාවත් ඉන්නවා බෞද්ධ අයත් ඉන්නවා අබෞද්ධ අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් යෝනක ඇත්තන් අතර බැලුවත් යෝනක ඇත්තන් අතරේ ටිකක් දෙනෙක් ඉන්නවා බෞද්ධ ඇත්තෝ ඉන්නවා. නැතුවම නෙමෙයි. ඊගාවට අපි හිතමු අන්‍ය ජාතිකයන් ගත්තත් අපි හිතමු වෙන රටවල මිනිස්සු ජපන් ජාතිකයෝ ගන්න බෞද්ධයෝ ඉන්නවා අබෞද්ධයෝත් ඉන්නවා. හැම රටකම හැම ජාතියකම ওই ස්වභාවය තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ එක්තරා පිරිසකට වෙන පරිහානියක් විනාශයක් පිළිබඳව. අපි හැමදාම කතා කරන්නේ ඒ ගැනමයි. මොකද මේක නැවත කියලා මේ ඇත්තන්ගේ ඔළුවට හොඳට දැම්මේ නැත්නම් මේ විනාශයෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට පේනවා මේ සිංහල බෞද්ධ ඇත්තෝ කතා කරනකොට මම කියනවා සිංහලයන්ගේ මේ විනාශය මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා. දැන් ඒ කියනකොට ඒත් සමහර දෙනා කියනවා බලන්න සෝමහාමුදුරුවෝ ජාතිවාදී. සෝමහාමුදුරුවෝ ජාතිවාදී කියනවා. පින්වත්නි, මේ මිනිස්සු දන්නවද ජාතිවාදී කියන්නේ මොකක්ද කියලා? ජාතිවාදී කියන අය ඉන්නේ ওই සමාජයේ. ওই ගිහි ඇත්තන්ගේ අතරේ සමාජයේ. ওই මට ජාතිවාදී තත්ත්වය ආරෝපණය කරන්න හදන ඇත්තම තමයි ජාතිවාදීන්. ඒ ඇත්ත ජාතිවාදීන් පමණක් නෙමෙයි, ඒ ඇත්ත ජාති ද්‍රෝහීනුත් වෙනවා. මොකද ජාතිවාදයේ එන්නේ අනිත් ජාතීන් ප්‍රතික්ෂේප කරනවා නම්. මගේ කිසිම දේශනාවකදී මං කිසිම තැනකදී මං අනිත් ජාතීන් ප්‍රතික්ෂේප කරලා නැහැ.
මේ රටේ අවුරුදු 1000කට එහා පැත්තේ ඉඳන් ඉන්න මේ ಜಾති කීපයක් ඉන්නවා. විශේෂයෙන්ම දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය. අද අපි දුටුගැමුණු යුගයේ ඉඳලා හිතුවට හරියන්නේ නැහැ. ඒ ඇත්තෝ මේ අද වෙනකලුත් මේ රටේ පුරවැසි භාවයෙන් පැමිණිච්ච අය. ඒ ඇත්තන්ට ඒ රට්ටන්ගේ මව් රට මේක. ඒ ඇත්තෝ මේ රටේ ඉපදිලා තියෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුට තියෙන අයිතිය ඒ අපි දුමු සිංහලයන්ට සිංහල පුරවැසියෙකුට තියෙන අයිතිය ඒ ඇත්තන්ට තියෙන්න ඕනේ. ඒ ඇත්තෝ මිනිස්සුયો. මම කවදාවත් ඒ අයිතීන් ප්‍රතික්ෂේප කළේ නැහැ මිනිස්සුන්ගේ. දැන් ඒ ඇත්තන්ගේ ඒ සාධාරණ අයිතීන් අපි ලබා දෙන්න ඕනේ. හැබැයි ඒ අයිතීන් ලබා දෙනවයි කියලා තවත් කොටසකගේ අයිතීන් විනාශ වෙලා යනවා නම් තවත් කොටසකගේ ජීවන රටාවන් විනාශ වෙලා යනවා නම් තවත් කොටසක් ජාතිමය වශයෙන් ආගමික වශයෙන් විනාශ වෙලා යනවා නම් අන්න ඒක හොඳ දෙයක් නෙමෙයි. දැන් අපි අනිත් ඇත්තන්ගේ ජාතීන් ඒ ජාතීන්ගේ විනාශයක් ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අපි ඒ ජාතීන්ගේ අභිවෘද්ධිය අපි සතුටු වෙනවා නම් ඒක ජාතිවාදය නෙමෙයි. පින්වත් මේ කියන්නේ දැන් මම හුඟක් හොයලා බැලුවා ඇයි මේ ඇතුළේ මට සමහර දෙනා ජාතිවාදීන් කියලා කියන්නේ. ජාතිවාදී කියලා කියන්නේ කියලා. පින්නත බලනකොට මොකද මේ හේතුව? මම මේ සිංහල ජාතිය ගැන කතා කරන හින්දා. සිංහල ජාතියේ පරිහානිය පෙන්න සිංහල ජාතිය විපතට පත්වන එක පෙන්න සිංහල ජාති අනිත් ජාතීන් උපමාවට දැන් අපි හිතමු සමහරක් රට දැන් ඔන්න අපේ ඇත්තෝ කෑ ගහනවා මේ විදිහට. අපේ ඇත්තෝ කියනවා දැන් මට ජාතිවාදී කිව්වට බලන්න මේ ජනතාව අපේ සාමාන්‍ය ජනතාව මුස්ලිම් ඇත්තෝ මේ සමාජයේ ඉදිරියට එනවා. ඕක දිහා බල මොනතරම් ඊර්ෂ්‍යාවකින් මොනතරම් වෛරයකින් තරහකින් කෑ ගහනවද කතා කරනවද? දැන් මේක කාටවත් නෑ කියන්න බෑ. යන පැත්තේ මිනිස්සු කියනවා අපේ බෞද්ධ අපේ සිංහලයෝ කියනවා බලන්නකෝ හාමුදුරනේ මේ පැත්තේ මුස්ලිම් ඇත්තෝ පිරිලානේ. මේ ඊයේ පෙරේද නම් හරියට වැඩි වෙනවනේ මුස්ලිම් අය. මේ කියන්නේ පුදුම තරහකින් කියන්නේ. පුදුම ගැටීමකින් මේ කියන්නේ. ඇයි මුස්ලිම් ඇත්තෝ වැඩි වෙනවා කියන එකට තරහ වෙන්නේ? ඇයි මුස්ලිම් ඇත්තෝ දිනු වෙනවා කියන එකට තරහ වෙන්නේ? පින්වත්නි අපි පිරිහෙන එකට මුස්ලිම් ඇත්තන්ට කරන්න දෙයක් නැහැ. අපේ ජාතිය වඳ වෙලා යන එකට මුස්ලිම් ඇත්තන්ට කරන්න දෙයක් නැහැ. දෙමළ අයගෙන් පැත්තෙන් බැලුවොත් ඒත් එහෙමයි. ඒ ඇත්තන්ට යහපතක් වෙනවා නම් ඒගොල්ලන්ගේ ජීවිත තුළ ඒකට ඒ ඇත්ත මොනවා කරන්නද? ඒ ඇත්තන්ගේ යහපත සිද්ධ කරගන්න ඒ ඇත්ත උත්සාහ ගන්නවා. ඒ ඇත්තන්ගේ අභිවෘද්ධිය සිද්ධ කරගන්න ඒ ඇත්ත උත්සාහ ගන්නවා. අපේ දියුණුව සිද්ධ කරගන්න අපි උත්සාහ ගන්නේ නැත්නම් අපේ අභිවෘද්ධිය අපේ යහපත සිද්ධ කරගන්න අපි උත්සාහ ගන්නේ නැත්නම් ඒ ඇත්ත මොකද කරන්නේ? නමුත් බලන්න සිංහලයන්ගේ ස්වභාවය සිංහලයෝ මේ දෙපැත්තම දිහා බලලා ඒ ඇත්තන්ගේ දියුණුව දිහා බල ඊර්ෂ්‍යා කර නපුරු කමින් කුහක කමින් වැඩ කරනවා නෙමෙයිද කියලා බලන්න. හැබැයි මෙහෙම කියන හිතන්න එපා මේ ඔක්කොම සිංහලයෝ කියලා. එහෙම නෙමෙයි සිංහලයන්ගේ හොඳ සාධාරණව හිතන හොඳ යුක්තිගරුක පිරිසක් ඉන්නවා. නමුත් හැබැයි බහුතර ජනතාවක් පැත්තට ගියොත් පැහැදිලිව පේනවා ඒගොල්ලෝ වෛරයෙන් ද්වේෂයෙන් කතා කරන්නේ. දැන් අපි හිතමු සමහරක් පැතිරට ගියාම කියනවා බලන්න මේ ඇත්ත මේ මහා මේ වෙළඳ ව්‍යාපාර පටන් අරගෙන අහවලාගේ කඩෙත් අරගෙන දැන් අහවලාගේ කඩෙත් අරගෙන අහවලාගේ ඉඩ කඩන් ටික අරගෙන පින්වත්නි ඒ ඇත්තෝ ඒවා බලෙන් උදුරගත්තේ අපේ ඇත්තෝ විකුණලා නේ තියෙන්නේ ඇත්තන්ට. ඒ ඇත්තෝ ඒවා සල්ලි දීලානේ අරන් තින්නේ. සමහරකට වැඩි වටිනාකමකුත් දීලානේ අරන් තින්නේ ඒවා. ඉතින් එහෙනම් මොකද අපි විරුද්ධ වෙන්නේ? අපිනේ විකුණලා තින්නේ. පින්වත්නි මධ්‍යස්ථව හිතන්න. අපි ඇයි අපිට විකුණන්න උනේ ඇයි ඒවා? අපි මේ වගේ පහත් තත්යකට වැටලා තින්නේ ඇයි? පින්වත්නි යම් කිසි ජාතියකට ඒ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් කැක්කුමක් කියලා කියන්නේ ජාති හිතයිෂී භාවයක් තියෙනවා නම් ඒ ඇත්තෝ තමන්ගේ ජාතිය වර්ධනය කරන්න උත්සාහ ගන්නවා. තමන්ගේ පරපුර වර්ධනය කරන්න උත්සාහ ගන්නවා. මතු පරපුරේ යහපත සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. ඒක මනුෂ්‍යත්වය. ඔයත් හිතන්න එපා මේ ලෝකේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම එකපාරට රහත් වෙලා ඉන්නේ කියලා.
බෞද්ධයෝ කියන ඇත්තවත් එකපාරට රහත් වෙන જાතියක් නෙමෙයි. එහෙම රහත් වෙන්න පින් තීච්ච ඇත්තෝ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම ඒ කාලේ රහත් වෙලා. ඉතින් ඒ කාලෙන් අවුරුදු 2500ක් ඉක්ම ගිහිල්ලා බණ පොතේ තියෙන වචන ටික අල්ලගෙන ඒ රහතන් වහන්සේලා දැන් එහෙමම ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒක මහා මුග්ධ ක්‍රියා කතාවක්. එහෙමනම් ඉතින් ශාසනයේ අනිත්‍ය භාවය කවදාවත් සිද්ධ වෙන්නේ නැහනේ. බුදුහාඳුරු දේශනා කරන්නේ මේ ශාසනයේ අනිත්‍යතාවයක් තියෙනවා කියලා. වෙනත්නේ අර සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දේශනා කරනවා මේ යථා කාලයේදී මේ ශාසනයට මෙන්න මෙහිම බය මේ උපද්‍රව සිද්ධ වෙනවා කියලා. භික්ෂුන් වහන්සේලාට අවවාද උපදේශ දීලා තියෙනවා ඒ උපද්‍රවයන්ගෙන් ගලව ගන්නට උත්සාහ ගන්න කියලා. ඉතින් උපද්‍රව පැමිණෙන හින්දායි උපද්‍රව ඇති වෙනවයි කියලා තියෙන්නේ. උපද්‍රව නැහැ නෙමෙයි. භික්ෂුන් වහන්සේලාගේ වගකීම තමයි ඒ උපද්‍රවයන්ගෙන් ගලවා ගන්නට කැප වෙලා කටයුතු කරන එක. ඒක වගකීමක්. මොන දෙයක් හරි කළා මේ ශාසනය ආරක්ෂා කර ගන්නට. ඒ වගේම ශාසනය රකින්න જાතියක් ඉන්නවා නම් ඒ જાතිය ආරක්ෂා කර ගන්නට කටයුතු කිරීම භික්ෂුන් වහන්සේගේ වගකීමයි. ඒ වගකීමක් භික්ෂුන් වහන්සේ ඉෂ්ට කරනකොට ඒ භික්ෂුන් වහන්සේට ಜಾතිවාදය ආරෝපණය කළා ඒ භික්ෂුන් වහන්සේව විනාශ කළ දාන්න උත්සාහ ගන්නවා නම් ඒක ඇවිල්ලා ಜಾති ද්‍රෝහී ක්‍රියාවක් නෙමෙයිද? ශාසන ද්‍රෝහී ක්‍රියාවක් නෙමෙයිද ඒක? මේ විදිහට කියන්නේ ඇයි? අර බුද්ධ වචනේ තමයි. නා චින්තයන්තෝ පුරිසෝ විශේෂම අධිගච්ඡති. හිතීමේ ශක්තියක් නැති හින්දා කවදාවත් ඒ විශේෂ දියුණුවක් කියන එකක් ලබන්නේ නෑ, ලබන්න බෑ. ඒ හිතන්නට බැරි වෙන්නේ අගතිගාමීත්වයේ හේතුවෙන්. මානසික දුෂ්ට බව හේතුවෙන් තමයි කෙනෙකුට හිතීමේ ශක්තිය නැති වෙලා යන්නේ. වෙනත් ඔය ඇත්තන්ගේ මානසික දුෂ්ටතාවයෙන් හින්දා මේ ඔය ඇත්තන්ගේ කිව්වේ අපේ සිංහල බෞද්ධයන්ට මේ කිව්වේ. ඔය ඇත්තන්ගේ මේ මානසික දුෂ්ටතාවය නිසා ඔය ඇත්ත ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන සතර අගතියෙන්ම අගතියට ගිහිල්ලා පංච දුෂ්චරිතයම තමන්ගේ ජීවිතේ සාරය කරගෙන ඒක තුල ගැලිලා ඇලිලා සමහරකට ඒ ගැලීම විතරක් නෙමෙයි බටහිරින් එන හැම ජරා දෙයක්ම ඔළුවට අරගෙන ඒක සාරයි කියලා හිතලා සියලු අංශයෙන්ම මානසික විකෘතිතාවයට පත් වෙමින් හිතාගෙන ඉන්නවා අපි තමයි ලොක්කෝ කියලා. අපි තමයි හරි ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ කියලා. පින්වත්නි මේක මහා මුලාවක්. මේ මුලාවේ ප්‍රතිඵලය මම කියන්නම් ඔයත්තන්ට. ඔයත් මේක Tamange මතු පරපුරට දැක ගන්න කොහේ හරි ලියලා තියන්න. කොහේ හරි අපි හිතමු ඔය හොඳට මේ ගල් කැටයම් කරන අය ඉන්නේ කළු ගල් වලින්. ඔය කළු ගලක හොඳට මෙන්න මේ ටික කොටවන්න. මෙන්න මේ අහවල් දවසේ මේ හාමුදුරුව මෙන්න මෙහෙම මේ પરම්පරාවට කිව්වා කියලා. ලියලා ඒක තියලා තියන්න සටහන් කරලා කොතනක හරි මතු පරපුරට බලා ගන්නට. මතු පරපුරට බලා ගන්න විතරක් නෙමෙයි අනාගතයේදී අවුරුදු දහස් ගණනක් වුණත් යම් කෙනෙකුට බලා ගන්නට ඒක පරිස්සම් වෙන විදිහට තියන්න. බලන්න මෙන්න මේ දේ වෙන්නේ නැද්ද කියලා. ඔය ඇත්තන්ගේ අද ඉන්න අවුරුදු 7 8 වගේ ওই 10න් 15 දරුවෝ ගැන විශේෂයෙන් එල්ල කරත හැකි. ඔය දරු පරපුර අනාගතේ තව අවුරුදු 40ක් යන කාල සීමාවේදී මේ රටේ අන්‍ය ජාතීන්ගේ වහලුන් බවට පත් වෙන එක වළක්වන්න බෑ කියලා හිතන්න. මොකද ඔය ඇත්තන්ගේ අන්තර්ජාතික පාසල් කියන ඒවා තුලින් ළමයින්ව නැත්තට නැති කරනවා හුඟක් ඒවයි. ඔන්න මම කියන්නේ අපේ කියන ඔක්කොම නැති කළා දානවා. මම දන්නවා එක අම්මා කෙනෙක් මගෙත් එක්ක කිව්වා ඒ අම්මගේ දුව යවනවා ඒ වගේ පාසලකට. ඒ අම්මගේ දුව ගැන කිව්වේ ටීචර් ගියාම ඉස්කෝලේට ටීචර් කියනලු give me a kiss darling කියලා ළමයට කිස් එකක් දෙන්න කියනවා. එලා ඊට පස්සේ ළමයට ෂේක් හෑන්ඩ් කරනවලු අර අත දීලා මෙරිකනවලු. මොකද්ද පින්වත්නි පුංචි ළමයට දෙන්නේ ඕකද? දැන් මේ මොකටද ගෙනියන්න හදන්නේ අපිව? බලන්න ඔය ඇත්ත ගිහලා මං කියන එක මේ අපේ රටේ හින්දා මේ කියන්න එපා.
ඔයත් යන්න අනිත් රටවල් වලට. ඔයත් යන්න ඉන්දියාවට. ඔයත් යන්න බුරුමෙට. ඔයත් යන්න තායිලන්තයට. ඔයත් යන්න කාම්බෝජයට. ඔයත් යන්න වියට්නාමයට. ඔය සංස්කෘතියෙන් බාහිර අනිත් රටවල් වලට යන්න. ගිහලා බලන්න ඒ රටවලත් මේක තියනවාද කියලා. එතකොට මේගොල්ලෝ කිය අපෝ මේ මිනිස්සු මෝඩයෝනේ. ඒ ඔක්කොම රටවල මිනිස්සු මෝඩයෝ. මේක හරය කරලා ගත්ත අපි තමයි හරි ඥානවන්තයෝ. මම දැක්කා ඊ පෙරේද තවත් මේ පත්තරවල තියෙනවා මොරටුව පැත්තේ ඉස්කෝලේක ඒ විද්‍යාලාධිපතිතුමා අම්මලට සාරි ඇඳගෙන ඉන්න කිව්වා කියලා. කාන්තාව කීප දෙනෙකුට හරියට කිපිලා පත්තරේට ලියුම් ලියනවා. මේ කියනවා හියුමන් රයිට්ස් තියනවලු. පින්නන්නේ මොකක්ද මේ හියුමන් රයිට්ස් කියන්නේ? හියුමන් රයිට්ස් කියලා කියන්නේ ගෑනුන්ට ඕන එකයි මිනිසුන්ට ඕන එකයි කරන්නට ඉඩ තියෙන එක නෙමෙයි හියුමන් රයිට්ස් කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්න පුද්ගලයන්ට සමාජයේ සැනසෙල්ල ජීවත් වෙන්නට අයිතියක් තියෙන්න ඕනේ. ඒකයි හියුමන් රයිට්ස් කියලා කියන්නේ. අනිත් එක සමාජයක සදාචාර විධි තියෙනවා. සමාජයක හොඳයි නරකයි කියලා එකක් තියෙනවා. දැන් ඒක ලිපියක තියෙනවා මම ඔයයන්ට කියන්නම් සාරිය අඳින්න කියලා කියනවා කියලා කියන්නේ ප්‍රධානාචාර්යතුමා. එතකොටම ඒගොල්ලෝ කියනවා එහෙනම් අර සාරිය අඳිනකොට සාරියේ නාභිය පේන බුරිය පේන බඩේ ගොඩාක් පේන්නට තියලා සාරිය අඳින එක හොඳයි කියලාද කියන්නේ කියලා. දැන් බලන්න ඇත්ත පිළියරන් තියනවානේ කොහොම හරි. ඇඳුමක් හොඳට ඒව වැහෙන්න අඳින්න ඕනේ කියන එක මේගොල්ලෝ පිළියරන් තියනවානේ. බලන්නට ඒගොල්ලොම කියනවා නම් අර සාරිය අඳිනකොට මේවා පේන්න අඳින එක හොඳයි කියලාද කියන්නේ කියලා ඒගොල්ලොම අහනවා නම් ඒ කියන්නේ සාරිය ඇඳත් ඇඳුම ඒක ඒ තමන්ගේ අවයව වැහෙන්න අඳින්න ඕනේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සාරියක් අඳිනකොට ඒ සාරියේදී අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වෙනවා. ඒ වැහෙන්න ඕන තැන් වැහෙනවා. ඒ සාරිය අඳිනකොටත් ඒව ඇරෙන්න අඳිනවා නම් එතකොට පින්නත් ඒක තමයි අර කියන්නේ වැරදි කියලා යැත්තෝ. අර ප්‍රධානාචාර්යතුමා අම්මලට කිව්වා නම් ඇඳුම අඳින පාසලට එන අම්මලා ඒ ප්‍රධානාචාර්යතුමා අනිත් තැන් ගැන කතා කරලා නැහැ. පාසල ගැන කියන්නේ. පාසලට සාරියක් ඇඳගෙන එන්නේ කියලා කිව්වේ නරක හිතින් නෙමෙයි. ඒක පාසලේ ගෞරවය, අම්මගේ ගෞරවය ඒව රැක ගන්නට ඕන නිසා. එහෙම නැත්නම් මම දන්නවා මම කියන්නේ දැන් ඔන්න මගේ පාසලට අපි කියමු වජිරරාමේ මබ්බලපිටියේ වජිරරාමේ දහම් පාසලට වෙන දෙයක් ඕනේ අනිත් පාසල් පැත්තකින් තියන්න. සමහර අම්මලා ඇඳගෙන ඉන ඇඳුම් ළමයාත් එක්කලා බලපුවහම පින්නත් මේගොල්ලෝ අම්මලාද කියලා හිතෙනවා. මේ ළමයාත් එක්කලා මේ එන්නේ මේ ඇඳුම ඇඳගෙන. සමහරකට අප්‍රියයි පන්සල බලන්නට. මොකද අම්මලා ටික ඔක්කොම කළු පෙරවගෙන ඉන්නේ පන්සල වටේ. පින්නත් පිළිකුල්නේ. මම පුදුම දෙයක් වෙලා තියෙන්නේ. දැන් හොයලා බලනකොට මේගොල්ලෝ කියන මේ කළු අඳින්නේ ඉක්මනට කිලුට වෙන්නේ නැහැලු ආර්ථිකයට හොඳයිලු. හරි පුදුම මානසිකත්වයක් තියෙන්නේ. දැන් කළු ඇඳත් සුදු ඇඳත් දෙකෙන්ම එකයි. කිලුට වෙන එක එක විදිහටම කිලුට වෙනවා. හැබැයි සුදු ඇඳහම වෙන්නේ කිලුට බව පේනවා. ඒකින්ද ඉක්මනට කිලුට ඇඳුම මාරු කරනවා. කළු ඇඳහම තියෙන්නේ කළු එකේ කිලුට වෙච්ච බව පේන්නේ නැහැ. ඒකින්ද කළු එක පෙරෝගෙනම ඉන්නවා කිලුට බව පේන්නේ නැහැ කියලා. විකෘති මානසිකත්වයක් නෙමෙයිද? මේ කාන්තාවෝ මේ සංකල්පයෙන් නම් කළු පෙරෝගෙන ඉන්න ලෑස්ති වෙන්නේ පින්වත්නි මහ පුදුම මල පෙරේතියෝ ටිකක් නෙමෙයිද මේ? හිතලා බලන්න දැන් මේ ඔබලන මල පෙරේතියෝ කියලා නෙමෙයි. හැබැයි මේ සංකල්පයෙන් නම් කළු අඳින්නේ. එහෙනම් ඒක තමයි මොකද කිලුට පෙරෝගෙන ඉන්න හදන්නේ ප්‍රේත ලක්ෂණයක් තමයි ඒක. අනිත් එක මං කියන්නම් ඔය ඇත්තන්ට කවුරුත් කිව්වේ නැති දෙයක්. විශේෂයෙන්ම මේ කළු හැට්ටකාරියෝ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද ඔය ඇත්තන්ට අත ළඟම පිළිකාව තියෙනවා. පයෝදර පිළිකාව වගේ ඒවා අත ළඟම තියෙනවා. හේතුව මං කියන්නම් මේක කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එකක් නෙමෙයි පින්නත්නේ. ඔයත් දන්නවද අදත් සමහර රටවලදී මේ සූර්ය තාපයේ අධික බව හින්දා හැම පිළිකා එනවා. ලංකාවේ පොඩ්ඩක් අඩුයි. නමුත් ලංකාවේ ඒක වැඩි කරගන්න හදනවා දැන්. මොකද හේතුව දැන් ඔය කළු හැට්ටවලට ඔයත් ගන්න රෙදි
කෘත්‍රිම රෙදි ගොඩක් නයිලොන් සින්තටික් රෙදි ගොඩක් ගන්නෙ. මේවා ස්වාභාවික නූල් නෙමෙයි. මේවා කෘත්‍රිම නූල් මේ තියෙන්නේ. දැන් කළු කියන පාට තාපය උරා ගන්න පාටක්. ලංකාව උෂ්ණ කලාපීය රටක්. ඒතකොට තාපය උරා ගන්නකොට අර කළු රෙද්දට ඒ කෘත්‍රිම නූලත් එක්කලා රසායනික විපර්යාසයකට භාජනය වෙනවා. ඒ කෘත්‍රිම නූලත් එක්කලා මේ එන විපර්යාසය මේ සිද්ධ වෙන විපර්යාසය හොඳ එකක් නෙවෙයි හැමට. හැමට විසයි ඒක. දවසක් පුරා සමහරක් විට මේ තාපයත් එක්කලා මේ විදිහට වෙලා මේක ඇඟට තද වෙලා තියෙන හැට්ට හේතු කොටගෙන අර රසායනික විපර්යාසය Tamange හැමයි ඊගාවට හැට්ටයයි අතර සිද්ධ වෙනවා. ඔය ඇත්තන්ට තේරෙන්නේ නැති වුණාට ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒ හේතු කොටගෙන අර Tamange හැමට රෝග ඇති වෙන්න පුළුවන්. ඊගාවට මේ පයෝදර පිළිකා වගේ දේවල් වලට බොහොම ආසන්නයෙන්ම යනවා. හිතන්න දෙපා මේ ඇත්තන්ට අමනාපයෙන් මේක කියන්නේ කියලා. නෑ අපිට කමක් නෑ ඔයගොල්ලෝ මොන ඇඳුමක් ඇඳගත්තත් ඇඳුම ඇඳ ගන්නවා නම් ඇඳුමක් නම් අඳින්නේ. නමුත් ඒ ඇඳුමක් අඳිනවා කියන එකේ හේතුවක් තියෙනවා ඇඳුම් අඳින්නට. වෙනත් අපි හිතමු අර සංකල්පයෙන් ගත්තොත් එහෙම මේ මානව හිමිකම් තියනවා කියලා අඳින කැමැති විදිහට අඳින්න ඇරියොත් මොකද වෙන්නේ? දැන් මම දන්නවා පහුගිය දවස්වල පුවත්පත්වල තිබුණ දලදා මාලිගාවට ජංගි කොටයක් ගහගෙන ගිය ළමයෙක් පොලිසියෙන් නවත්තපුවම තාත්තා ගිහිල්ලා එන්ට්‍රියක් දාලා මානව හිමිකම් නැති කරා කියලා ළමයාගේ. පින්වත්නි මානව හිමිකමක් තමයි ඒ පූජනීය ස්ථානයේ ගෞරවය රකින්න එකත්. මේ මිනිස්සුන්ට ඕනේ දැන් ටික දවසක් ගිහිල්ලා කවුරු හරි කෙනෙක් නිර්වතින් එතනට යන්න පටන් ගත්තොත් ඒකත් එයාගේ මානව හිමිකම මේක නිර්වතින් යන්නේ ඒක. ඒ මොන මානව හිමිකමක්ද ඒක? හොඳයි මෙහෙම හිතන්න බලන්න. ඔය අම්මා කෙනෙකුට කාන්තාවකට අපිටම ආනන්ද නාලන්ද රොයල් වගේ ඔය වගේ පිරිමි පාසලකට යනකොට ඔය ඇඳුම කාමය ඉස්මතු කරන තත්වයෙන් ඔය ඇඳුම ඇඳගෙන යන්න ගත්තොත් ටික දවසක් යනකොට අර ඇඳුම ඇඳපු කෙනාට මොකක් වෙයිද? ඔය කොල්ලෝ අතරේ. මොකද ඒ තරුණ ළමයි ඉන්නවා. ඒ තරුණ ළමයිගේ හැඟීම් ඇවිස්සෙනවා. ඇවිස්සෙනද මොකද්ද වෙන්නේ? ඒකින්දයි අර යමෙක් කියන්නේ මේක නරක දෙයක් කිව්වේ නෑනේ හොඳ දෙයක් නේ කියලා තියෙන්නේ. ඉතින් සමහරක් අයට පින්නත් පේනවා මමම කියලා තිනවා අනන්තවත් සමහර තාත්තලාට. සමහර තාත්තලා එනවා මේ ජංගියක් වගේ කොටට කොටේ ගහගෙන අලි බඩකුත් ඉස්සරහට දාගෙන බැනියන් කොටයක් ගහගෙන ළමයා අරගෙන එනවා ඉස්කෝලේට. මේකද මේ මොඩ් වෙනවා කියන එක තේරුම. පින්නත් හොඳ දෙයක් කියන්න. ඒක අවුරුදු 13ක 14ක විතර පුංචි දරුවෙක්. මේ ඒ ළමයා සිල් අරගෙන ආච්චිත් එක්කලා ලොකු ඉස්කෝලේකට යන ළමෙක්. මම හවස බණ කියන්න එනවා ශාලාවට. ඒ බණ කියන්න එනකොට මේ ළමයා මට ඉඳගෙන කියනවා ළඟට ඇවිල්ලා ඉතින් මං ඒ වෙලාවේදී ඊට කලින් දවසේ මේ දරුවෝ ගැන දෙමව්පිය ගැන කියලා. ඉතින් දැන් මේ දරුවා මගේ ගාවට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මට අම්මා කෙනෙක් නෑනේ. මම ඒකෝ පුතා. මොකද උනේ අම්මට? නෑ අම්මා ඉන්නවා ඒත් අම්මෙක් නැහැලු මට. අම්මා ඉන්නවා ඒත් අම්මෙක් නැහැලු මට. මම ඒ මොකද එහෙම කියන්නේ? අම්මෙක් නැත්තේ. අනේ බෑ හාමුදුරනේ අපේ අම්මට අම්මා කියන්න බෑ. මට බෑ අපේ අම්මට අම්මා කියන්න. මම ඒක නරකයිනේ පුතා. එහෙම හොඳ නෑනේ එහෙම කරන එක. ඊළඟ මට ඉඳන් කියනවා මං කොහොමද හාමුදුරනේ අම්මට අම්මයි කියන්නේ? මගේ අම්මා ජංගිනේ අඳින්නේ. ඉතින් මං කොහොමද අම්මට අම්මා කියන්නේ? අම්මෙක් නම් අම්මා විදියට ඉන්න එපා. අම්මා හොඳට ඇඳගෙන ඉන්න වෙලාවට අම්මෙක් වගේ එතකොට මං ගිහිල්ලා අම්මට කතා කරනවා. අම්මා ජංගි ඇඳගෙන ඉන්න වෙලාවට මං යන්නේ අම්මට වඳින්න. මං ආච්චිත් එක්කලා ඉන්න ඒ වෙලාවට. පින්නත් පිරිමි ළමයෙකුගේ මනසේ අම්මලා කොයි විදිහෙන් හිතුවත් මේ සමාජයේ තියෙන යම්කිසි මානසික එන හොඳයි නරකයි කියන දෙයක්. මේකේ සමාජ සංස්කෘතියේ තියෙන දෙයක්. ඒකෙන් පිටපයින්න පුළුවන් කමක් නැහැ. ඉන්සා හිතන්න හොඳට අපි කොහේද මේ යන ගමනේ කෙලවර කියලා. දැන් මම ඔයයන්ට කියන්න ආවේ මෙතෙක් වෙලා මම අනාගතේ ඔයයන්ට මේ සටහනක් කරන්නයි කියලා කිව්වේ. මේ සටහන මොකක්ද දන්නවද කරන්න තියෙන ඔයයන්ට? මේ අද මම කියනවා අනාගතයේදී මේ පුංචි දරුවෝ ටික
ඔක්කොම වහල්ලු මේ සුළු ජාතීන්ගේ. සුළු ජාතීන් නෙමෙයි එතකොට ඒ ඇත්තෝ මහ ජාතීන්ම වෙන්නත් ඉඩ තියෙනවා ඒ එකක්. සිංහලයේ සුළු ජාතිය බවට පත් වෙලා. ඔව් ඇත්ත වශයෙන්ම වෙනවා. සිංහලයේ සුළු ජාතියට පත් වෙලා ඒ ඇත්තෝ මහ ජාතීන් බව ඉස්සරහට එනවා. එයාට පස්සේ වහලුන් බවට පත් වෙනවා කියලා කියන්නේ මේකයි. ඒ ඇත්තෝ සාධාරණ හේතු කියන්නේ අපේ දරුවන්ගෙන් වහල් වැඩ ගන්නට. මොකද ඒක ඕනතරම් තියෙනවා ලෝකයේ අතීතයේ බැලුවොත් ඔය සාන්‍ය රටවල් වල මේ බෞද්ධයෝ වගේ අනුකම්පාවෙන් බටර් ගගා කටයුතු කරන්නේ නැහැ. අනිත් ඇත්තෝ කරන්න තියෙන දේ කෙලින් කරනවා. බෞද්ධයන්ගේ බෞද්ධකම නැහැ, බෞද්ධයි කියලා ලේබල් ගහගෙන ඉන්නවා. ඒකින්ද කරන්න තියෙන දේ කරන්නේ නැහැ ඒගොල්ලෝ. දැන් මෙන්න මේ දේ වෙන්නේ නැද්ද කියලා හිතන්න. ඒ ඇත්තන්ට මේ රට ඒ ඇත්තන්ට හම්බ වෙන්නේ අන්‍ය ජාතිකයන්ට හම්බ වෙන්නේ විනාශ වෙච්ච රටක්. මේ රට හදන්න ඕනේ. කවුද මේ රට විනාශ කරේ? විනාශ කරේ සිංහලයෝ. සිංහල දේශපාලකයෝ, සිංහල ජනතාව තමයි මේක විනාශ කරේ. ඒ ඇත්තෝ ඉදාට අර දරුවන්ට කියනවා. ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න මෙන්න මෙහෙම කියා. අලියතුන්ගෙන් හෙන්ඩු වලින් එන වැඩ ගන්නවා වගේ. මේ මම නිකන් උදාහරණයක් කියන්නේ. මීහරක්ගෙන් තල වැඩ ගන්නවා වගේ. එදා ඒ අපේ බාල පරපුරේ එදාට ඒගොල්ලෝ බාල නෙමෙයි. එදාට හයිය හත්ති තියෙන තරුණය වෙන්න පුළුවන්. මැදි වයසේ අය වෙන්නත් පුළුවන්. ඒ ඇත්තන්ගෙන් වැඩ ගන්නෙ ඒ විදිහටයි. හැබැයි එතකොට ඒගොල්ලෝ සාධාරණීකරණය කරනවා මෙන්න මේ විදිහට. උඹලගේ අම්මලා, උඹලගේ අප්පලා, උඹලගේ ආච්චිලා, සීයලා තමයි මේ රට වෙනසුවේ කාලා දැම්මේ. උඹලගේ අම්මලා, අප්පලා දුරාචාරයේ යෙදිලා, මත්පැන් බීලා, සිගරට් වලට ගැති වෙලා, ඊගාවට දුරාචාරයේ යෙදිලා, සූදු කෙලලා මේ රට නැති කළා. උඹලගේ අම්මලා, අප්පලා මේ රටේ කුඹුරු ටික ඔක්කොම විනාශ කළා. කුඹුරු වල කෙසෙල් වවලා. අනිත් දේවල් වවලා. ඒ ඔක්කොම විනාශ කළා දැම්මා. කුඹුරු රටේ තියෙන සම්පත් ඔක්කොම නැති කළා දැම්මා. එහෙනම් උඹලගේ අම්මලා අප්පලා මේවා විනාශ කරා නම් උඹලා ඒවා හදපල්ලා දැන්. උඹලා වන්දි ගෙවපල්ලා ඒකට කියලා මේ අන්‍ය ජාතිකයෝ වැඩ ගන්න එකක් නැද්ද? වැඩ ගත්තොත් ඒකේ අසාධාරණයක් තියනවාද? එදාට ඒක අසාධාරණයි කියලා හිතනවා නම් ඔය ඇත්තෝ එහෙනම් අද ඒක නොවෙන්නට වැඩ කරන්නේ. මේ කාරණේ හොඳට හිතර ගන්නට. මොකද මේ කියන්නේ කාටවත් මේ ජාතිවාදය නෙමෙයි. මේ ජාතිවාදය නෙමෙයි, මේ ජාතිවාත්සල්‍ය. මේ අපේ දැයට කඩාගෙන වැටෙන සිංහල ජාතිය නගා සිටවන්නට මේ කතා කරන්නේ. ඒකම නැති වෙලා දැන් ඕනෑම රටක් පිළිගන්නවා බුදුදහම හොඳ සදාචාර සම්පන්න දහමක් කියලා. පින්වත්නි කවුරු කොහොම කිව්වත් බලන්න ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව මේ ඔක්කොම ක්‍රිස්තියානි රටවල්. මේ රටවල් වල ඇත්තෝ පිළිගන්නවා බුදුදහම කියන එක හොඳ සාරවත් හරවත් ආගමක් කියලා. ඒ ඇත්තෝ බුදුදහමට බයයි. මොකද ඒ ඇත්තන්ගේ කියලා ආගමක් තියෙනවා. ඥානවන්ත මිනිස්සු බුදුදහම හරවත් කියලා පිළි අරගෙන බුදුදහම පස්සේ එනවට ඒගොල්ලෝ බයයි. ඒක නිසා බුදුදහම නැති වෙලා යනවා නම් ලංකාවෙන් ඒක තමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් ලොකුම දේ. ඒ ජයග්‍රහණය ඒගොල්ලන්ට ලොකු ජයග්‍රහණයක්. ලෝකයේ මෙතෙක් බුදුදහම පැතිරලා තියෙන්නේ තායිලන්තයෙන් නෙමෙයි. බුරුමයෙන් නෙමෙයි. අනිත් රටවල් වලින් නෙමෙයි. ලෝකයේ බුදුදහම මේ වන විටත් හොඳට පැතිරලා තියෙන්නේ මේ ථේරවාද මේ ශ්‍රී ලංකාවේ බුදුදහම හින්දා. ඒක හොඳට දැනගන්න. ලංකාවේ බුද්ධ ශාසනය විනාශ කළ දැම්මොත් ඒගොල්ලන්ට ඒක විශාල ජයග්‍රහණයක්. පින්වත්නි මේ විපත අපි නැවත මතක් කරලා පෙන්නනවා. නැවත මතක් කරලා පෙන්නනවා. මොකද අපිට මේ විපතෙන් ගැලවෙන්න නම් කාටවත් බැන ඉඳලා හරියන්නේ නැහැ. ඔයත් මෙන්න මේ කාරණා ටික හිතන්න. මේ කාරණා ටික හිතුවේ නැත්තම් නිකන් අතන්ට මෙතෙන්ට දොස් කිය ඉඳලා හරියන්නේ. එච්චර කිව්වත් තාමත් දැන් සමාජ පින්නාත්නි ඔන්න අපි කිව්වනේ මේක මේ විපතෙන් ගලව ගන්න කෙනෙක් නැත්තම් ඒකට නායකත්වයක් ගන්න කෙනෙක් නැත්තම් නායකයෙක් නැත්තම් මම හරි එනවා ඒ නායකත්වයට කියලා කිව්වනේ.
කියපුවාම ඔන්න සමහරව අහනවා පින්නත් හරි පුදුම කතාවල් අහන්නේ. හාමුදුරුවන්ට කැපද කියලා අහනවා. සමහරක් කියනවා ඒව කරන්න හාමුදුරුවෝ සිවුරු අරින්න ඕනෙලු. පින්නත් නේ හාමුදුරුවන්ට සිවුරු අරින්න ක්‍රමය කියන්නේ මේ බුදු වෙලා ඉන්නවද කවුරු හරි ඊයේ පෙරේද සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අලුතෙන් බුදු සසුනක් එහෙම පිහිටවලා තියනවාද මේ ඔය ඇත්තන්ට ඕන විදිහට සිවුරු අරින්න රටක් මේ නෑ මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ සිවුරු අරින්නට අවශ්‍ය සිවුරු ඇරිය යුත්තේ මොන පසුබිමකින්ද කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. කොටින්ම කියනවා නම් සතර පරාජිකා කියලා මේ ශාසනයේ පරාජිත වීම තියෙනවා. ඒ සතර පරාජිකා වලට අහුනත් අපි කියමු සතර පරාජිකා කියන්නේ ස්ත්‍රී සම්භෝගය, මෛතුනය, හොරකම, ධ්‍යාන මාර්ගඵල ආදී නැතුව ඒවා තියෙනවා කියලා මිනිසුන්ව රැවට්වීම, අනිත් එක මිනිමැරීම. මේ කාරණා හතරෙන් එකකට අහුනොත් තමයි පරාජිකා වෙන්නේ. ඒ පරාජිකා වීම හේතුවෙන් වෙනත්නි මහානකමේ උපසම්පදාව නැති වෙනවා. උපසම්පදාව නැති වෙනට මහානකම නැති වෙන්නේ නැහැ. ඒ තරත්තාට පුළුවන් සාමණේර සීලේ පිහිටලා තවදුරටත් තමන්ගේ මහානදම කරගෙන යන්නට. ඒ නිසා හිතන්නට මේ කාටවත් ඒ නියෝග පනවන්න බෑ. මේ සිවුරේ ඉඳගෙන තමන්ගේ මහානකම තමන්ගේ විමුක්තියට හානි නොවෙන්නට කරන්න පුළුවන් නම් යහපත පිණිස වෙන දෙයක් ඒක කරන්න කිසි බාධාවක් නැහැ. හැබැයි සමහරකට ඔය රටවල් හදන කටයුතු වලට යන්න ගියාම සිද්ධ වෙන්නේ එක දෙයයි. අපි තුමු ඒකට අවුරුදු 5ක් යනවා කියලා. ඒ කාලය තුල අප්‍රමාදීව නිවන් දකින්නට තියෙන ඒ අප්‍රමාදී ගතියට බාධාවක් ඇති වෙනවා. නමුත් මහානකම නැති වෙන්නේ නැහැ. බාධාවක් ඇති වුණා කියන්නේ නිවනට හානි වුණත් නෙමෙයි. අවශ්‍ය නම් නිවන් දකින්නට අප්‍රමාදීව කටයුතු කරන්න ඊළඟ මොහොතේ කරන්න පුළුවන් ඒක. යෝච පුබ්බේ පමච්චිත්වා පච්චාසෝ නප්පමජ්ජති. කෙනෙක් මුලදි ටිකක් පමා වෙලා කටයුත්තේ පස්සේ එයා අප්‍රමාදී වෙනවා නම් සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දිමා. එයා මේ ලෝකය ආලෝකමත් කරනවා හරියට වලාකුළෙන් මිදිච්ච චන්ද්‍රයා වගේ. පින්වත්නි පමා නොවෙනවා කියන එකක් නැහැ. පොඩ්ඩක් පමා වෙච්චාම මොකද සම්බුදු සසුන රැකගන්නට? පොඩ්ඩක් පමා වෙච්චාම මොකද මේ බුදු සසුන රකින්න දය රැකගන්නට? ඒකින්ද ඒ පමාව අකුසලයක් නෙමෙයි පින්වත්නි. ඒ පමාව කුසලයක්. ඒකින්ද කිසිම භික්ෂුන් වහන්සේ නමකටවත් කිසිම ගිහියෙකුටවත් අයිතියක් නැහැ කියන්නට මේක සුදුසු නැහැ කියලා භික්ෂුවක් තමන්ගේ ශාසනය රකින්න ශාසනය රකින්න ජාතිය රකින්නට නායකත්වය අරගෙන කටයුතු කරන එක විනය විරෝධී කියලා කියන කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ හින්දා පින්වත්නි හිතලා කටයුතු කරන්න මේකට වෙන කිසිම පිළියමක් නැහැ. කවුරු හරි පිළියමක් යොදන්න පුළුවන් නම් අපේ නායකත්වයක් වෙනුවට වෙන නායකත්වයක් යොදලා මේ සම්බුදු සසුන දැය රැක ගන්නට කෙලින්ම ක්‍රියා කරන්නට පුළුවන් පසුබිමක් හදන්න පුළුවන් නම් අනේ අපිට මේවට ඇඟිලි ගහන්න එන්න උවමනාවක් නෑ. එහෙනම් අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ කාරණේ හොඳින් සිහිය තබාගෙන මේ පොය දවසේ දැන් අද මේක අහන මේ මොහොතේ ඉඳලා ওই දුරාචාරය අයින් කළා ওই විනාශය නවත්තලා වහාම සම්බුදු සසුන ආරක්ෂා කර ගන්නට මේ සසුන රකින්න දය ආරක්ෂා කර ගන්නට අප්‍රමාදීව කටයුතු කරන්න අදිෂ්ඨාන කර ගන්නා හැටියට මේ අපේ බෞද්ධයන්ගෙන් සිංහල බෞද්ධයන්ගෙන් එහෙම නැත්නම් අසිංහල බෞද්ධයෝ ඉන්නවනම් ඒ ඇත්තන්ගෙනුත් හැම දිනාගෙම අපි උදක්ම ඉල්ලා සිටිනවා අප්‍රමාදීව කටයුතු කරන්න නැත්නම් විනාශය අතලඟයි ඔබේ දරු පරපුර විනාශයි. ඒ විනාශයෙන් මිදෙන්නට කටයුතු කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. උතුම් තෙරුවන් සරණින් හැමට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.